හරි. එහෙමනම් අපි අද දවස පටන් ගන්න යන්නේ ළමයි. එතකොට අපි ගිය සතියේ කතා කර ස්වාර ద్వාර භාවිතය ගැන අපි ගිය සතියේ කතා කරේ. එතකොට අද දිනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ස්වාර ద్వාර භාවිතා කරලා තාර්කික පරිපථ ගොඩනගද්දී ඕනෑම බූලියානු ප්‍රකාශනයක් නැත්නම් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් සඳහා බූලියානු ප්‍රකාශනයක් සඳහා ගේට් අඳිද්දී මේ ස්වාර ద్వාර භාවිතා කරලා අපි අඳිද්දී විශේෂම වැදගත් වන සංකල්ප කීපයක් තියෙනවා. අන්නේ විශේෂයෙන් වැදගත් වෙන ඕන සංකල්පයේ කීපේ තමයි අද අපි ඕගොල්ලන්ට කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ විශේෂයෙන්ම කතා කිරීමට බලාපොරොත්තු වෙන සංකල්පය තමයි අපි මෙතනදී ඕගොල්ලොත් එක්කලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී වැදගත්ම සාධකයක් තියෙනවා. ඒ වැදගත්ම සාධකය තමයි අපි මේ සාරද්වාර භාවිතා කරලා ගේට් අඳිද්දී අවම ගේට් ප්‍රමාණයක් හැම වෙලෙම තිබිය යුතුයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ බලන්නකෝ. A ධන BC කියන ප්‍රකාශනය අපි දන්නවා මෙතන ගේට් දෙකක් තියෙනවා නේද? අපිට මේක අඳින්න කියනවා O ගේට් භාවිතා කරලා. අපිට මේක අඳින්න කියනවා NAND ගේට් වලින් කියලා හිතන්න. අපිට මේ ප්‍රකාශනය අඳින්න කියනවා NAND ගේට් භාවිතා කරලා. හරි. අපි සාමාන්‍ය විදිහට අඳලා පෙන්නන්න මේක NAND ගේට් භාවිතා කරලා මේක අඳිද්දි කොහොමද වෙන්නේ? හරි. මේක අපිට ඕන තරම් වලට වෙලන් තියෙන ක්ලාස් පටන් ගත්තාම අපිට මේක වඩාත්ම පැහැදිලි කරලා ඕගොල්ලන්ට මේක කියලා දෙන්න පුළුවන්. අපි එතකන් ඕගොල්ලන්ට මේක කියලා දෙන්න එපා. මේ බලන්නකෝ A ධන B.C. දැන් මෙතන O ගේට් එකක් අඳින්න NAND ගේට් 3ක් ඕන කියලා ගිය සතියේ අපි කතා කරා. මතකද? O ගේට් එකක් අඳින්න NAND ගේට් 3ක් ඕන කියලා මම කිව්වනේ. නේද? O ගේට් එකක් අඳින්න NAND ගේට් 3ක් අවශ්‍ය වෙනවා. එතකොට මෙතනදී AND ගේට් එකක් අඳින්න NAND ගේට් දෙකක් ඕන වෙනවා කියලා මම ගිය සතියේ අවසානයේ සාරාංශයක් වගේ දැක්වුවා නේද ඔක්කොම. අපි කලින් ඔප්පු කරපු ටික. එහෙනම් මෙතනදී අපිට මෙතන NAND ගේට් පහක් යනවා නේද? සාමාන්‍ය විදිහට ඇඳුවා. කොහොම බලන්න සාමාන්‍ය විදිහට ඇඳලා පෙන්නන්නම් මම. ඉස්සලා මෙතන AND ගේට් ABC කියලා විචාලේ තුනක් තියෙනවා ඔන්න බලන්න. එතකොට මෙන්න AND ගේට් එකක් තියෙනවා. දැන් AND ගේට් එක අඳින්නේ කොහොමද NAND ගේට් එකෙන්? මේ බලන්න ළමයි. ඔන්න මම එක NAND ගේට් එකක් ඇඳලා. තව පාරක් මේ වගේ NAND ගේට් එක තිබ්බහම ඔන්න AND ගේට් එක හැදෙනවා. හරි. දැන් මොකද වෙන්නේ මෙතන මේ O ගේට් එක. O ගේට් එක හදන්න NAND ගේට් 3ක් ඕන කියලා මම කේස් එකේ කතා කරා නේද? මොකද O ගේට් එක හදන්න NAND ගේට් 3ක් ඕනේ. O ගේට් එක හදන්න NAND ගේට් 3ක් ඕනේ. එහෙමනම් අපි මෙතනින් මේ කියනවා මේ බලන්න අන්න අතර මේ 3 කියන මෙතනින් ඒ NAND ගේට් එක එනවා. තව NAND ගේට් එකක් මෙතන දාන්න එපා. ඊට පස්සේ මේ දෙන්න සම්බන්ධ වෙන තව NAND ගේට් එකක් ඕන. මොන බලන්න. ඔන්න සාමාන්‍ය විදිහට අර අපි ඉගෙන ගත්ත විදිහට ඇඳුවා. සාමාන්‍යයෙන් අපි අර කිව්ව විදිහට ඇඳුවොත් මේ වගේ NAND ගේට් කීයක් ඕන වෙනවද? NAND ගේට් NAND ගේට් අවශ්‍ය වෙනවා. මේ බලන්න මෙතන 4යි. 5ක්. NAND ගේට් 5ක් යනවා. මේ බූලියානු ප්‍රකාශනයේ සාමාන්‍ය විදිහට අපිට ඇඳුවොත් NAND ගේට් කීයක් අවශ්‍ය වෙනවද? 5ක් අවශ්‍ය වෙනවා. එහෙමනම් අපිට මේ NAND ගේට් ප්‍රමාණය අඩු කරන්න සමහර ළමයි මම දැකලා තියෙනවා සර්කිට් එකකින් කපනවා. එහෙම කපන්න බෑ. හරිද? මේකට අපිට විශේෂයෙන් මෙහෙම ලියන්න පුළුවන්. හරි? එහෙනම් මේක වැරදි නමුත් සාර්ථක උත්තර හරිම උත්තරේ නෙවෙයි මේක. හරිද? විභාගෙත් අපෙන් බලාපොරොත්තු වෙන අවම කියන්නේ අවම ගේට් ගානකින් අඳින එක. මේ සාරද්වාර භාවිතා කරද්දී විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. අවම ගේට් ගානකින් මේක අඳින්න ඕනේ. හරිද? එහෙනම් අපිට වඩාත් ඔප්ටිමල් පිළිතුරට යන්නේ කොහොමද කියන එකයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? වඩාත්ම ඔප්ටිමල් පිළිතුරට යද්දී මේ බලන්නකෝ. එහෙමනම් අපිට පුළුවන් මේකේ A ධන BC කියන ප්‍රකාශනය A ධන B.C නේ. ඔන්න හිතන්න පුළුවන්. දැන් මේකට මම ඩබල් බාර් දා ගන්නවා මෙන්න බලන්න. මොකද කරන්නේ? ඩබල් බාර් දා ගන්නවා උඩින්. ඩිමෝගල් ලෝ එකෙන් මේක අපිට සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. චමිදු අපිට මේක සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. ඩබල් බාර් දාගන්න. හරිද? අන්න. එතකොට මෙතන අපි මේ බලන්න මෙතන මෙන්න මේ බාර් එක කඩන්න පුළුවන් යට එක. මෙතනින් කැඩෙන්නේ නැත්තරම.
එතකොට අපිට එනවා a bar dot bc bar වල සම්පූර්ණ භාවික විදිහට a bar dot bc bar වල සම්පූර්ණ භාවික විදිහට අපිට ලැබෙනවා. පැහැදිලිද? ඊට පස්සේ දැන් අපිට පුළුවන් ඒ අණුව මෙන්න මේකට අදින්න. බලන්න මේකට අණුව ඇඳොත් මේක දෙන්නේ කියලා මේ බලන්න. ඔන්න බලන්න. ABC අන්න A not එකක්. මොකද්ද? A not එකක්. not එක අපිට පුළුවන් NAND gate එකෙන් අඳින්න. අන්න A not එකක් දැම්මා. BC bar අන්න එතනත් NAND එකක්. ඔන්න ඇඳ අපි BC bar. එහෙනම් A දෙකෙන් එන එකට NAND එකක්. මේ බලන්න A දෙකෙන් එන එකට NAND එකක්. බලන්න NAND gate තුනනේ යන්නේ. නේද? මේක මේ උත්තරේ NAND gate කීයක් ආවද සාමාන්‍ය විදිහට ඇන්දොත්? NAND gate 5ක් ආවා. හැබැයි ඔප්ටිමම් උත්තරේ NAND gate 3ෙන් ඇන්ද හැකියි. විභාගයට බැරි වෙලා හරි දැන් හිතන්න විභාගයේ කොටසක් තියෙනවා. සත්තාව කියලා බූලියන් ප්‍රකාශන ඉදලා NAND gate පමණක් භාවිතා කර තාර්කික ප්‍රතිපද නිර්මාණය කරන්න. එහෙම දීලා තියෙනවා විභාගයේ. ඒ වගේ වෙලාවක ඔයා මේ උත්තරේ තිබ්බොත් ඔයාලට ලකුණු අහිමි වෙන්නේ නැහැ. 4ක් දෙනවා නම් 2යි දෙන්නේ. හැබැයි මේක ඇන්දොත් ඔයාලට 4ෙන් 4ම දෙනවා. අන්න මයිනස් මාර්ක් නේ නන්න රින ලකුණු දෙන්නේ වගේ. වැඩිපුර ගේට් භාවිතයට රින ලකුණු එකතු වෙනවා ඔයාලට. ලකුණු කැපෙනවා කියන්නේ රින ඇඩ් වෙනවනේ. පැහැදිලිද? අන්න ඒ නිසා ඒක විශේෂයෙන්ම ඔයා වැදගත් මතක තියාගන්න ඕන ඉතාලම වැදගත් කතාවක්. පැහැදිලි නේද? හරි මාතෘකාවක් ලියාගමු මෙහෙම. අපි නිකන් මාතෘකාව ලියන්න නිකන් මේකට අදාළව ලියන්න මෙහෙම අනුමාතෘකාවක්. බූලියානු ප්‍රකාශන සඳහා බූලියානු ප්‍රකාශන සඳහා සාර්වධාර භාවිතයෙන් බූලියානු ප්‍රකාශන සඳහා සාර්වද්වාර භාවිතයෙන් තාර්කික පරිපථ නිර්මාණය නිවලිමු සාරද්වාර වරහන තුලේ නෝ සහ නැන් යනවා සාරද්වාර වරහන තුලේ නෝ නැන් කලින්ද වෙනවද කලින්ද වෙනවද නේ කලින්ද සාරද්වාර වරහන තුලේ නැන් එකයි නෝ එකයි නේද හොඳට මතක තියාගන්න මේ සංකල්පය මේ උඩ එකෙන් අදහස් කරන්නේ උඩ එක වැරදි කියලා නමුත් ළමයි එක ඔප්ටිමම් උත්තරේ නෙමෙයි අන්න එකයි මෙතන මට කියන්න ඕනේ වැදගත් දේ සාරද්වාර වරහන තුලේ නැන් එකයි නෝ එකයි සාරද්වාර නැන් නෝ භාවිතා කර පරිපථ ඇඳීමේදී අවම ద్వාර ප්‍රමාණයක් යන අවම ద్వාර සංඛ්‍යාවකින් ඇඳීම අවම ద్వාර සංඛ්‍යාවකින් ඇඳීම වැදගත් වේ. ඒ වඩා සුළු විච්ච වඩාත් ඔප්ටිමම් ආන්සර් එක. අවම ద్వාර සංඛ්‍යාවකින් ඇඳීම වැදගත් වේ. පැහැදිලිද? අවම ద్వාර සංඛ්‍යාවකින් ඇඳීම වැදගත් වේ. අවම ద్వාර සංඛ්‍යාවකින් ඇඳීම වැදගත් වේ. හරි. උදාහරණ කියලා ළමයි මේක අදගමු. දෙකම අඳ ගන්න උඩ එකයි යට එකයි අපි ඩිමෝගල් ලෝ එක දාලා සිම්ප්ලිෆයි කරපු එක අරගන්න සිල්වර් ඉස්කෝලේ යනවද මේ දවස්වල ඔව් සර් හරි දැන් එතකොට මේ දවස්වල වාරි භාගයක් එහෙම තියෙන කතාවක් කිව්වද සෙන්ට්‍රල් එකේ පෙබරවාරි තමයි කිව්වේ පෙබරවාරි වල අපි නම් පෙබරවාරි වෙදි ඉවරක් වෙනවා
කම්බයින් මැත්ස් වල ඔක්කොගෙම තියෙනවනේ. ඔව් සර්. හරි. right. හරි ඉක්මන් කරන්න. තමයි හරියට කරගන්න එකපාරින්ම තමන්ගේ ටාගට් එකට එකපාරින් විභාගයෙන් හරියට පාස් වෙන අය දෙපාර තුන් පාර ලියලා ඉන්න බෑ. නිසා එකපාරට රිසල්ට් එකට යන්න අඳින්න වෙන්න. මේක මම දැන් අද කතා කරන කොටස ඉතාම වැදගත් ඈ. මේක අනිවාර්ය විභාගයට වඩා කරන්න ඕන දෙයක්. කලිදු කුලිය අපිට කොහමද හේ සෙන්ට්‍රල් එක? කලිදු යනව නේද? ගියන නෑ සර් මේ දවස් ටික. මම පටන් ගත්තේ නැද්ද? පටන් ගත්තා මං ගියේ නෑ. හොඳට වැඩ ටික කරගන්න ඕනේ. හරි. හරි. මේ කරන දේ හරි ලේසි ඕගොල්ලන්ට. මේ බලන්නකෝ. මේක ඔයාලට හම්බෙයි. අර තව විෂයන් වල අංකිත ඉලෙක්ට්‍රොනික ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කොටස මේ අපි කතා කරන්නේ. මේ බලන්න. එතකොට දැන් ඔයගොල්ලන්ට මේක මම මෙහෙම ඇඳලා පෙන්නනවා නේද? බලමු තව ප්‍රකාශන කීපයක් නැන් ගේට් එක විතරක් නෙවෙයි නෝ එකකිනුත් ඇඳ හැකි. අපි මේකම නෝ එකකින් ඇඳලා බලමු. යට එක මම තාම තියෙනවා. සිම්ප්ලිෆයි එකයි උඩ එකෙන් සාමාන්‍ය විදිහට ඇඳොත් එන විදිහයි ඊට පස්සේ සිම්ප්ලිෆයි කරලා ඇඳෙන විදිහයි තමයි මේ තියෙන්නේ. මේකම නෝ එකකින් ඇඳොත් බලන්න මට කියන්න නෝ එකෙන් සාමාන්‍ය විදිහට නෝ එකකින් ඇඳොත් එනකොට මෙතන මට නෝ ගේට් කීයක් එනවද? සාමාන්‍ය විදිහට ඇඳොත් මෙතන තියෙන මොකද්ද? ඕ ගේට් එකකුයි ඇන්ඩ් එකයිනේ. එතන නෝ එකකින් ඇඳලා නෝ ගේට් කීයක් ඕනද මේකට? සිල්වර් නෝ එකකින් ඇඳොත් කීයක් එනවද මේකට? නෝ ගේට් කීයක් එනවද? නෝ එකකින් ඇඳොත් පහක්ද? බලමු අපි. ඔව් අනිත් පැත්තට නේද? ඕ ගේට් එක අඳින්න නෝ ගේට් දෙකක් ඕන වෙනවා. ඇන් ගේට් එකට ඇන් ගේට් එකට නෝ ගේට් තුනක් ඕන වෙනවා නේද? ඇන් දෙක අඳින්න ඇන්ඩ් ඔපරේටර් එකට නෝ ගේට් තුනක් ඕන වෙනවා. ඕ එකට නෝ ගේට් දෙකක් ඕන වෙනවා. එහෙනම් පහයි හරි. එහෙනම් සාමාන්‍ය විදිහට ඇන්දොත් ළමෙක් අර සාම්ප්‍රදායික විදිහට ඇන්දොත් මේ බලන්න ABC. ඔන්න මොකක්ද ඉස්සලා BC නේ අපි ඉස්සලා බලන්න. ඒතර BC අපි හිතුවොත් මේ දෙන ඉස්සලා ගන්නවා කියලා. මේ බලන්නකෝ. කලින් විදිහටම දැන් දෙක ප්‍රමුඛ වෙනවනේ. ප්‍රමුඛතාවය වෙනවා. හරි. මේ බලන්න ඔන්න මෙතන නෝ එකක් දැම්මා. මම C වලටත් නෝ එකක් දානවා. දැන් මොකද ඔන්න ඇන්ඩ් එක හැදුනා. අපිට ඇන්ඩ් එක හැදුනා. ඊට පස්සේ A එන උත්තරේ අපි දැන් මොකක්ද වෙන්න ඕනේ? O එකක් නේ. O එක හදන්න මොකද්ද? නෝ ගේට් දෙකක් ඕන වෙනවා. නෝ ගේට් දෙකක් එකට තිබ්බහම තමයි O ගේට් එක හැදෙන්නේ. එහෙනම් මේ එන උත්තරේට මේ බලන්න අන්න එක O ගේට් නෝ ගේට් එකක් තිබ්බා. ඔන්න තව පාරක් නෝ ගේට් එකක් තිබ්බා. ඊ සතිය කියන්නේ ඔයලා. කොහොමද එන්නේ? නේද? කොහොමද පහ හැදෙන්නේ? හැබැයි ප්‍රශස්ත උත්තරේ මේක නෙමෙයිනේ ළමයි. එහෙම නේද? ප්‍රශස්ත උත්තරේ මේකද? නෑ. මේක නෙමෙයි වගේ ප්‍රශස්ත උත්තර විදිහට බලාපොරොත්තු වෙන්නේ. මේ බලන්න අන්න අපි ඩිමෝගන් ඩොලෝ එක දාලා සුළු කරලා බලමු. දැන් අපි එකම බූලියන් ප්‍රකාශනය අපි නැන්ඩ් වලිනුත් අඳලා දැන් නෝ එකෙන් අඳින්නේ. මේ බලන්න. සමහරවිට විභාගෙ දෙනවා. නෝ නැන් භාවිතා කරලා අඳින්න. එහෙම නැත්නම් නෝ භාවිතා කරලා අඳින්න. දෙකෙන් කැමතිකින් අඳින්නත් සමහර අවස්ථාවල දෙනවා. උගක්ලාට ගේට් එක නම් කරනවා. ඒකයි මේවට යුනිවර්සල් ගේට්ස් කියලා කියන්නේ සාර්වද්වාර. බලන්න මේ ප්‍රකාශය දැන් අපිට මොකද නෝ එකෙන් හදන්න තියෙන්නේ. මේකට ඩිමෝගන් ලෝ එක දාලා බලමු. එතකොට දැන් ලකුණු මාරු වීමනේ කලින් වගේ වෙන්නේ. එතකොට අපිට මෙතනදී දැන් මේ ලකුණු මාරු වීම කිව්වට දැන් මෙතන අපිට මෙහෙම ලියාගත්තොත් හරියන්නේ නැහැ වැඩි නේද? විභේදන න්‍යාය දාලා මම පොඩ්ඩක් ලියා ගන්නවා. මේක ලියන්න පුළුවන් කොහොමද මේක? A B ධන
AC කියලා. එහෙම දාලා බලමු. එහෙම නැත්නම් ඩිමෝගල් ලෝ එක මේ තියෙන විදිහටම දැම්මොත් අපිට ලකුණු මාරු වෙනවනේ. එහෙම අරගෙන දැන් කලින් විදිහට A විධාන BC වලට දාලා කැඩුවොත් මොකද වෙන්නේ? අපිට මෙහෙම නේ A බා ලකුණු මාරු වෙනවා මෙතන. ඩොට් එනවා. BC නේ මෙතන NAND එකට දාලා වෙන්නේ. ඒක ඊට වඩා මෙහෙම අපි ලියාගත්තොත් මේ බලන්නකෝ. අපිට මෙහෙම කරන්න පුළුවන් මේ දෙකට. මට දැන් මොකෙන්ද ගන්න ඕන නෝ එකෙන්නේ. හරි? මට මෙහෙම කරන්න පුළුවන් ඇත්තටම. මේක උඩ එකටත් කරන්න පුළුවන්. මේක ඩබල් බාර් වෙනම දානවා. ඔය මෙතනත් එහෙම ඩබල් බාර් වෙනම දාන්න පුළුවන්. මට නෝනේ කරගන්න ඕනේ නේද? එතකොට මෙතන එනවා අපි උඩ එකකින් බලමු. මේකත් තියමු මේකක් කරලා බලමු. මේ බලන්න. A ධන B බා ධන C බා වල මෙන්න එතන නෝ එක හදාගත්තා. එතකොට එනවා නෝ ගේට් කීයක් එනවද? 1 2 3යි 5ක් එනවා. ඒත් 5ක් එනවනේ. ඒක එතන නම් සුළු වෙන්නේ නැහැ. හරි. එතන මෙතනදී සුළු වෙන්නේ නැහැ. මේ ප්‍රකාශනය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සමහර අවස්ථාවල අපිට සුළු වෙන්නේ නැහැ. ඒ උත්තර වෙන අවස්ථා තියෙනවා. දැන් මේක අපි ඇත්තටම නැන්ඩ් එකට මම ඇඳලා බැලුවේ. ඒක කමක් නැහැ. මේක මෙහෙම ඇඳගන්නකො. අපි සුළු වෙන එකක් ඇඳලා බලමු. අන්න එහෙම සමහරලාට සුළු වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. අන්න ඕගොල්ලෝ මේකත් දැනගන්න නෝ එකකින් එන විදිහ අපි කලින් නැන්ඩ් එකෙන් ඇඳේ. නෝ එකට එකක් මම දෙන්නම් ඔයාලට අඳින්න. අර එකම නෝ එකකින් එන විදිහ. සමහරලාට එකකින් සුළු වෙද්දී අනෙකින් සුළු වෙන්නේ නැහැ. හරිද? හරි ඕගොල්ලෝ අඳ ගන්න නැති කියලා හිතනවා. මේ බලන්න. මෙන්න අපි ඕගොල්ලන්ට දීලා තියෙනවා මෙහෙම ප්‍රකාශනයක්. කොහොමද දීලා තියෙන්නේ? අපි දීලා තියෙනවා වලට පොඩි ප්‍රකාශන දෙන A බා B C බා වල මෙහෙම දීලා තියෙනවා. A bar dot B C bar. A bar dot B C bar. ලියා ගන්න හැමෝම. A bar dot B C bar. A bar dot B C bar. හරි. අපි මේක නෝ එකෙන් අඳලා බලමුද? A bar dot B C bar. අපි මේක නෝ එකෙන් අඳලා බලමු ළමයි. හරි. මේ බලන්නකෝ. අපි සාමාන්‍ය විදිහට අඳුත් මේක කොහොමද වෙන්නේ? අපි සාමාන්‍ය විදිහට නෝ එකෙන් අඳුත් ABC අඳිනවා. ඔන්න එක නෝ එකක් A not නේ. ඔන්න නෝ එකක් දැම්මා. මේ තියෙන මොකද්ද? NAND එකක්. NAND එකක් අඳින්න නෝ හතරක් එනවා. මතකයිනේ? නේද? අඳින්න අවශ්‍ය නැහැ. NAND එකක් යන්න මෙතන හතරක් එනවා. AND එකට නෝ තුනක් එනවා. 4 3 7 1 8ක්. අන්න 8ක් යනවා. හැබැයි අපි එහෙම අඳින්න අවශ්‍ය නැහැ. අපි මේක සුළු කරගෙන ඇන්දොත් මේ බලන්න. ඒ නිසා අපි මේවා එකක් දුන්නොත් සුළු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අදාළ ගේට් එකට පරිවර්තනය කරගන්න ඕන අඳින්න. අපිට මේක මෙහෙම කියන්න පුළුවන්. A bar BC bar වලට ඩබල් බාර් දානවා සම්පූර්ණයෙන්ම. හරිද? ඒක දන්නවනේ කලින්ද? ඊට පස්සේ මොකද මෙතන මෙයා කඩනවා. එතකොට A ඩබල් බාර් වෙනවා. මෙතන මෙයා කඩෙද්දි ලකුණු මාරු වෙනවා. BC ඩබල් බාර් වෙනවා. ලකුණු මාරු මෙතන උඩ බාර් එක හැම තියෙනවා. අන්න බලන්න. දැන් මොකද වෙන්නේ? එතකොට
මට හැබැයි මෙතන මේක මෙහෙම BC බා දෙන්න නැතුව මෙහෙම BC බා මම පොඩ්ඩක් වෙනසක් කරන්න. මෙහෙම මට අවශ්‍ය උත්තරේ ගන්න. මෙහෙම A bar dot BC bar දෙකටම නෙමෙයි බා එක වැටෙන්නේ. BC bar මෙතන බා එක වැටෙන්නේ. හරිද? BC bar වලට සුළු වෙන විදිහට වලට පෙන්වන්න බෑ. A bar dot BC bar. ඒ කියන්නේ මෙතන හැම එකටම ඩොට් එක. නේද? අන්න ඒකට තියෙන්නේ. ඔන්න බලන්න A bar B C bar කියන ප්‍රකාශනයට අපි ඩබල් බාර් දානවා උඩින්. D bar වල ලෝ එක. එතකොට අන්න මේක අපිට මෙහෙම කඩන්න පුළුවන් නේ. බාර් එක කඩන ලකුණු වුණා. A bar A ඩබල් බාර් B bar ධන C ඩබල් බාර් වල සම්පූර්ණ බාර් එක. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් A ධන B bar ද බාර් බාර් ඉගෙනවනේ නේ negation of negation. මෙන්න C වල සම්පූර්ණ බාර් එක. ඒක පැහැදිලි කරලා අපි පහුගිය කාලේ සුළු කළා බූලියන් ප්‍රකාශන සුළු කරේ මේකට. නේද? ඔන්න හරි. මෙන්න මේ ප්‍රකාශය ආවා. දැන් සාමාන්‍ය විදිහට අඳනවා මෙතන එන විදිහයි මෙතන එන විදිහයි බලමු. ඒක බලන්න දැන් අපිට අඳින්නත් ලේසි. එහෙම සුළු කරගත්තා. A B bar C නේ තියෙන්නේ. ඒතර එක නෝ ගේට් එකක් මෙතන තියෙනවා 3 input නෝ ගේට් එකක්. හැබැයි මෙතන මේ තනි නොට් එකක් තියෙනවනේ. අන්න B ට නොට් එකක් එනවා. B මොකද B නොට් වෙන්න ඕන. අන්න B එකට නොට් එකක් දාගත්තා. ඊට මෙතනින් A එනවා. මෙතනින් C එනවා. ඔය බලන්නකෝ. ඔන්න මම නෝ ගේට් දෙකකින් යන්දා ප්‍රකාශනය. නෝ ගේට් දෙකකින් යන්දා. පැහැදිලි නේද? නෝ ගේට් දෙකකින් යන්දා. සාමාන්‍ය විදිහට යන්න නම් කීයක් යනවද? බලන්න සාමාන්‍ය විදිහට යන්න නම් මේ ප්‍රකාශනය මෙහෙම සුළු කරන්නේ නැතුව ඔන්න A ට නොට් එකක් එනවා. A ට නොට් එකක් එනවා. ඔන්න A ට නොට් එක දැම්මා. C ට නොට් එක දැම්මා. හරි. ඊට පස්සේ AND එකක් නේ තියෙන්නේ. AND එකක් හදන්න නෝ ගේට් තුනක් ඕනේ නේද? ඒකට ලොකු ගැටලුවක් එනවා අපිට. මෙතන ආදාන තුනක එකක් නේ තියෙන්නේ. එතකොට තුනක ගෙන්න ඕන. මෙහෙම එකක් එන්න ඕන, මෙහෙම එකක් එන්න ඕන, මෙහෙම එකක් එන්න ඕන. ආයේ තුන ජොයින්ට් වෙලා තව නෝ ගේට් එකට සම්බන්ධ වෙනවා. හැබැයි අපිට මෙහෙම දෙකෙන් අර අඳින එක 1 2 3 4යි 4යි 2 6යි. 6න් අඳින එක මොන මන් දෙකෙන් යන්නා. පැහැදිලිද? අරකමයි මේකක් කියන්නේ. අන්න එහෙනම් ඔයාලට තේරෙනවා නේද මේ සුළු කරගෙන අඳින එකේ වැදගත්කම? අපිට අවශ්‍ය පරිපතේට පරිවර්තනය කරගෙන අඳින එකේ වැදගත්කම ඔයාලට පැහැදිලි නේද? ඒත් අන්න ඒක තමයි අපි මෙතන කතා කරන්නේ මේ දිගටම. දැන් සාරද්වාර භාවිතයේ වැදගත්කමයි අපි මේ කතා කරන්නේ. ඒ ඔප්ටිමම් ආන්සර් එක තමයි හැම වෙලේම වගේ බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒක ටිකක් අපි වැඩිපුර කතා කරන්නේ ඒකයි. හරි. ඒකෙන් අපි මේකත් අඳගමු. හරිද? හරි දැන් ඕගොල්ලන්ට මම දෙනවා තනියම අඳින්න කීපයක්. ඕගොල්ලන්ට දෙනවා තනියම අඳින්න කීපයක්. මේ බලන්නකෝ. අපි දෙනවා මෙහෙම. AB ධන ඔයාලට හිතනවා මෙහෙම දෙනවා කියලා. මේ බලන්න. B bar වරහන් ඇතුලේ A ධන C. B bar වරක් A ධන C. B bar වරක් A ධන C. අර B bar වරක් A ධන C. මේක අඳින්න ඕන මොනවාගෙන්ද අපි බලමු වඩාත් ඔප්ටිමම් yes නෑ no. හරි no එකෙන් අඳින්න බලන්න. B bar වරක් A ධන C මොන ගේට් එකෙන් අඳින්න කියන්නේ no ගේට් එකෙන්. සාමාන්‍ය පරිදි අඳොත් ගේට් කීයක් යනවද? මේ බලන්න. මෙතන O ගේට් එකක්. O ගේට් එක අදින්න no ගේට් දෙකයි. මෙතන AND ගේට් එකක්. 3යි. 3යි දෙක 5යි. මෙතන නොට් එකක් 6යි. සාමාන්‍ය විදිහට no ගේට් 6ක් යනවා. හැබැයි අපි අදින්නේ ඔප්ටිමම් ආන්සර් එක. හරි. එහෙනම් බලන්න අදින්න හැමෝම. අදිනවා වල හැමෝටම පොඩි ටයිම් එකක් අදින්න. ඔයගොල්ලෝ තනියම අදින්න තරමට තමයි වලට පුළුවන් ඉන්නේ.
B bar වරක් A දාලා C අපිට අඳින්න කියන්නේ no gate එකෙන්. එතකොට මෙතනදී අපිට පුළුවන් මෙහෙම මේ බලන්න මම කිව්වා සාමාන්‍ය විදිහට ඇඳලා මේ බලන්න මෙතන 1 2යි මෙතන 3යි 3 2 5යි 6ක් යනවා no gate. අපි ඩිමෝ කරනවා වගේ දාලා සුළු කරගෙන යනකොට ළමයි B bar A දන මේකට මොහොමද තියෙන්නේ ඔන්න ඩබල් බාර් දානවා. හරි? එතන මෙතනින් තමයි කැඩෙන්නේ. එතකොට යනවා B bar B ඩබල් බාර් දාන ලකුණ මාරු වෙනවා කැඩෙද්දී A දන C වල ඩබල් බාර් වල බාර් එක. අන්න බාට බා negation to negation අයින් වෙනවා නේද? එතන B දන A දන C අපිට ඔහොම ඕන හිතියන්නේ. නෑ මෙතන බාර් එකේ හැම හිටිනවා. මෙතන ඩබල් බාර් වෙන්නේ නෑනේ. එහෙනම් අපිට වරහන් දාන්න අවශ්‍ය නෑ. A දන C. ඔහොම. එතකොට අපිට NAND gate කීයද යන්නේ මේ බලන්න sorry NOR gate කීයද යන්නේ? මේ බලන්න. A දන B මෙහෙම තියෙන්නේ. B තනියම යන්නේ. A දන C මෙන්න. මම කොහොම හරි ඒ ගන්න වෙනවා. මම ඒ නිසා මෙහෙම ලියනවා නම් ප්‍රකාශන මේ අතර ලියා ගන්න ලේසි නේද? A B C. ඔන්න. එතකොට අපිට AOC නන ඒකට නෝ එකක් දානනේ. අන්න එතන එක නෝ එකයි. නම් මෙතන B එන ඕන්න. මේ ප්‍රකාශනයට B මෙතන තව නෝ එකක් දානවා. අන්න නෝ ගේට් දෙකෙන් යන්නම. 6ක් යන එකට නෝ ගේට් දෙකෙන් යන්න හැකියි. පැහැදිලි නේද? සෙන්ර ආවද මේ උත්තරේ සෙන්ර? හරි සර් හරි. right thank you. හොඳයි ඈ good. හරි ඊගාව ප්‍රශ්න අනිත් අයට ඊගාවට try එක දෙන්න මෙන්න හැමෝටම. එහෙනම් මේක අඳින්න ඊගාව බූලියන් ප්‍රකාශන හැමෝම ඇඳලා නැති අඳ ගන්න.
එතකන් අනිත් අය නිකන් තියන්නේ නැහැ. හැම වෙලේම දක්ෂයාට ෆීඩ්බැක් එකක් දෙනවා අපි. කිසිම වෙලාවක වැඩ කරන අය සහ දක්ෂයෝ නිකන් තියන්නේ නැහැ. ඔන්න. අනිත් අය ලියා ගන්න නම් මෙන්න එයාට දෙනවා. ඉවරයි ටයි මෙතන නෙමෙයි දෙන්නේ. හරි. අපි මේක අනිත් පැත්තට මේ වගේ එකක් මම වෙනස් කරනවා. වඩනවා මෙහෙම. A bar B ධන A bar B ධන B C bar නැත්නම් මෙහෙම B bar C bar එහෙම ඔන්න බලන්න ටිකක් වැඩිපුර ගේට් වෙනවා ඇත්තටම මට මේ අර පොදු සාධක එළියට ගන්න ඕන එක නවත්තන්න ඕන තමයි අර මේ විතර B bar ගත්තේ A bar B ධන එහෙම නැත්නම් මෙහෙම ලියන්න පුළුවන් මට හරි තව නොට් එකක් අයින් කරා A bar B ධන B bar C මේක අදින්න කියලා මොකද මම NAND එකෙන් ඔයාලා දැක්ක ගමන් හිතන්නේ නැති මම NAND එකෙන් අදින්න දෙන්නේ කියලා මොකද මම වෙලෙම ඔප්ටිමම් ආන්සර් එක තමයි බලාපොරොත්තු වෙන්නේ මේක NO එකෙන් අදිනවට වඩා NAND එකෙන් අදිද්දී අර මේ සිම්ප්ලිෆයිස් වෙන එක පෙන් බලන්න අපිට පුළුවන් හැම වෙලේම විරුද්ධ ලකුණෙන් අදින්න දෙනවනේ හරි A bar B ධන B bar C අදින්න NAND භාවිතා කරලා බලන්න සාමාන්‍ය විදිහට ඇන්දොත් ගේට් කීයක් එනවද සාමාන්‍ය විදිහට ඇන්දොත් AND ගේට් දෙකක් තියෙනව නේද? ඒතර මෙතන දෙකයි මෙතන දෙකයි හතරයි. O ගේට් එකක් තියෙනවා. O ගේට් එකේ NAND ගේට් තුනයි පහයි. තනි ඉන්ඩිවිජුවල් නොට් දෙකක් තියෙනවා. එතකොට 3යි 6යි 6 3 9ක්. සාමාන්‍ය විදිහට ඇන්දොත් NAND ගේට් 9ක් එනවා මේකන් ඉන්නේ. බලන්න ඔප්ටිමම් ආන්සර් එක අර මම කිව්වේ ඩිමෝගල් ලෝ එකේ දාලා සුළු කරලා අරන් අඳින්න බලන්න. දැන් මේ ටර්ම් එකට නම් ඉන්නේ නැතුව මේ පාඩමේ. නමුත් සමස්ත වල විභාගයේ දාව දෙකක් පාඩම. මේ වාර විභාගෙ මොකක්ද 1 2 3 පාඩම් වලින් ඉන්නේ. මොකක්ද පාසල් මට්ටමේ පේපර් එක හැදෙන්නේ. හැබැයි සමහර ඉස්කෝලේ උගන්වලා තිබ්බත් මේකෙන් ප්‍රශ්න හදන්න පුළුවන්. ඔබගේ පාසලෙන් පේපර් එක හැදෙන්නේ නේද? හරි ඉක්මන් කරන්න ඕන. කීයක් එනවද ගේට් කලින්දෝ? මේ බලන්න මේක A bar B ධන B bar C. පොඩ්ඩක් අද හිමින් කරන්නෙත් ඈ. දැන් අපි සෑහෙන සිලබස් එකේ ඉස්සරහින් ඉන්නේ. ඉස්සරහින්ම නෙවෙයි නමුත් ටිකක් හරක් විතරම ඇත්තම කිව්වොත් සාමාන්‍ය විදිහට ගත්තොත් වෙනද මේ විදිහ මේ පාඩම් කළා. දැන් මේක බලන්න මේ එන්න මේ ප්‍රකාශනය. 9ක් විතර එනවා සාමාන්‍ය විදිහට නේද? ඔය මෙහෙම අන්දොත් කීයක් එනවද කියලා බලන්න. මෙන්න A bar B ධන B bar C. මේකට ඩබල් බාර් දානවා මේ. එතකොට ඔන්න බාර් එක කැඩෙනවා. එතකොට අපිට එනවා A bar B bar dot එනවා n වෙනවා.
B bar C bar සම්පූර්ණ භාගයක එහෙම උඩ භාගයක තියෙනවා. දැන් අපිට අඳින්නත් ලේසි මෙහෙම කරගත්තම නේද? බලමු මේකට අඳින්න A B bar C නේ. අපි අර විදිහටම අඳිමු. ප්‍රකාශන දිගන්න ඔයාලා මෙහෙම අඳින්න එක ලේසි නේද? මොන A not අන්න A not එකක් එනවා. අපි අඳින්න කිව්වේ NAND gate වලින්. A bar B B එනවා. මෙන්න B bar C B not එකක් එනවා. B bar C එසේ දෙකෙන්ම එන එකට නොට් එකක් එනවා මේ. එතකොට මෙතන ඒ දෙකෙන්ම එන එකට NAND එකක් එනවා. කීයක් එනවා? 9ක් එන තැනට අපිට එන්නේ මෙහෙම ඇඳොත් ප්‍රකාශය F හරි මොකක් හරි කියලා දීලා ඇති කියලා හිතනවා. එහෙම වුණොත් ඒ ප්‍රකාශය ලියන්න ඕන. මේ මුළු පදේම ලියන්න එපා. ප්‍රකාශය ඒ අකුර ලියන්න එතන. ප්‍රධානීය දෙනවනේ ඔයාලට. F Z ඒ වගේ අකුරක්. ඒ දෙන අකුර ලියන්න මෙතන. එතකොට ඒ අකුරම විය යුතුයි වෙන අකුරු ලියන්න බෑ. ඒ අවුට්පුට් එකම වෙන්න ඕන. ඒ ඉන්පුට්ම වෙන්න ඕන. වෙනේවා ලිව්වොත් වැරදි. දීලා තිබ්බොත් ABC කියලා XY එහෙම Z එහෙම දාන්න බෑ. හරි? එතකොට මෙතන විචාර 1 2 3යි 5යි. 9ක් වෙන තැනට ඔන්න අපි 5න් යනවා. ලේසි නේද එහෙම අදින්න? right ඊගාවට මෙන්න ඊගාවට ළමයින් තව chance එකක් වගේ එකක් අඳින්න. බලන්න මේ ප්‍රකාශයට අඳින්න. මේක පොඩ්ඩක් වෙනස් කරලා දෙනවා. මෙහෙම. x bar ධන y වරක් x bar ධන y වරක් y ධන z bar එහෙම වුණොත් බෑනේ y bar ධන z මම පදේ ලියාගන්න මේ පදේ x bar ධන y වරක් x bar z අර ළමයි හැමෝම තනියම try කරන්න බලන්න මේකට මම ගේට් එක දුන්නේ අනින්න නේද? මේක වල දැක්කම දෙනවා මොන ගේට් එකද කියලා. no gate එක අනින්න තියෙනවා. අර වගේ සුළු කරගෙන අනින්න. x bar ධන y වරක් y bar z. ඒ කියන්නේ x bar ධන y n වෙනවා y bar z වලින්. තරිඳු බලන්න තරිඳු මට කියන්න. කොහෙ තරිඳුද මේ? තරිඳු දසුන්. තරිඳු මේකට no gate කීයක් එනවද?
කොහොම කරන්න ඕන? හරි මේ බලන්නකෝ. මම හිතනවා ඔයගොල්ලෝ කරන්න ඇති කියලා ලස්සනට. මේ බලන්න මේක අපි එතකොට ඩබල් අර වගේ ඩබල් බාර් දාගන්න x බාර් y ප්‍රකාශ ආයි පාර ලියමු. y බාර් දාන z ඩබල් බාර්. ඉතින් කැඩෙනවා x බාර් දාන y බාර්. මෙන්න ලකුණු මාරු වෙනවා නේ. කැඩිද්ද ලකුණු මාරු වෙනවා නේද? y බාර් z ඔන්න. එතකොට ඩිම්බ පේන්නේ නැතුව ළඟින් ඉන්න හරි. මේ බලන්න. ඒතර කීයක් තියනවද? gates no. මෙතන බලමු. x y z අපි ලියා ගන්නවා මේ අතර. ඔන්න x not එකක් තියෙනවා මේ. x not. අන්න මම මෙතන no gate එකක් දැම්මා. y තියෙනවනේ. y කියනවා. ඒ දෙන්නට මෙතන මොකක්ද දෙන්නේ? no gate එකක්. අන්න මෙතන y bar එනවා. ඔන්න y bar. මෙතන y bar කියන්නේ මොකද්ද? y not එක. not එක නැන්න එකෙන් no එකෙන් අඳින්න පුළුවන් නේ. හරි පොඩි දේවල් මේවා. හොඳ තේරුම් ගත්තම හරි ලේසි. z. ඔන්න එතන no එකක් දානවා. කලින් n දෙක වගේම no එකෙන් එන්නේ නේද? කලින් n එකෙන් no මේ වගේ එකක්. ඊපස්සේ මෙතන තනි no එකක් තියෙනවා. මේ බලන්න. f සමානයි කියලා දීලා ප්‍රකාශය f සමානයි මේක සූත්‍රාර්ථික ෆන්ක්ෂන් of හරි මේ විදිහට එනවා අපිට එක අවුරුද්දක අපිට මතකයි එක ළමෙක් එක අවුරුද්දක මට මතක නෑ වර්ෂය 2019 මෙහෙම අඳින්න ඕන එක මේ ළමයා මෙතන ජොයින් කරලා තිබ්බා. එතකොට අන්න එකක් වැරදි නිසා ඉතුරු කියන්නේ පොඩ්ඩ වැරදි නිසා මුළු ඔක්කොම වැරදි. සාමාන්‍ය කල්පනාවෙන් කරන්න ඕනේ මෙතන මේ ජොයින් කරන ඒවා x ගෙන් දෙන්න y ගෙන් දෙන්නේ z ගෙන් දෙන්නේ ආදි වශයෙන්. හරි කොහොම කරන්න ඕන ළමයි තේරුණා නේද මේක? හරි බලමු තව එකක් දීලා ඔයගොල්ලන්ට බලමු මේ වගේ ප්‍රකාශයක් වලට දෙන්න
hello 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 oh oh කියන්නේ sister එහෙනම් හරි බලන්න මේකට අදින්න හැමෝම AB පොල්ලක් කරනවා hello hello oh එහෙනව නේද hello hello හරි හරි මේ බලන්නකො ළමයි අඳිමු මේකට බලන්න AB හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මට මම AB දෙකටම භාගය දානවා AB බා නැත්නම් වෙනසක් නෑනේ AB බා ඊට පස්සේ වරහන් ඇතුලේ B ධන C බා හරි ඉක්මන් කරන්න ඕන ළමයි ඉක්මන් කරන්න ඕන කොහොමද මේක එන්නේ දැන් වැඩක් සිලි ගන්න හරි මේ බලන්නකො හරි වෙලාව තියෙන්නේ අපි මේක ලියන්න පුළුවන් මෙහෙම දැන් අපි ඩිමෝග තම ගේට් එක දුන්නේ නේ මම ඔයගලන්ට නේද ඒක ඔයගලන්ට හිතාගත්තේ ගේට් එක මොකක්ද කියලා මම අවශ්‍ය නොට නෝ එකකින් sorry අපි නෝ එකකින් අන්න පුළුවන් හරි මේකට අපි දෙන එකකින් අපිට අදින්න කොහොමද එතකොට AB bar වරක් B ධන C bar right මෙන්න ඩබල් බාර් දැම්මා හරි ඔන්න එතකොට අපි කොහොමද දෙන්නේ AB ඩබල් බාර් මෙතන ලක් කැඩුණා ලකුණ මාරුණා B ධන C bar වල බාර් එකේ සම්පූර්ණ බාර් එක හරි බාර් බාර් කැපෙනවා එතකොට එනවා AB ධන B C bar වල බාර් එකේ බාර් එක ඔච්චරයි පැහැදිලිද ඔය වඩා අපිට මේක සුළු කරන්න බෑනේ එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම දැන් මෙච්චරයි ඉන්නේ හැබැයි අපිට මෙන්න මෙතන ගේට් එකක් තියෙනවා නේද කමක් නෑ හරි එතකොට ABC හරි A ඉස්සලා අපි මෙන්න මේක කරගෙන ඉන්න බෑ A and B and එකක් තියෙනවනේ and එක නෝ එකකින් අදින් තුනක් වෙනවා එතන තමයි අපිට ගන්න වෙනවා එහෙම කරන්න දෙයක් නෑ හරිද අන්න නොකරම බැරි අවස්ථාවක් තියෙනවා එහෙනම් එතන ඔන්න අපි දැම්මා නෝ එකක් and එකට නෝ ගේට් තුනක් ඕන ඒක ඔයාලා දන්නවා මේ වෙද්දී හරි AB පාර්ට් එක හරි මෙන්න මේ කොටස B ධන C බා මෙන්න මේ කොටසට අපි අඳින්නනේ එතන නම් නෝ එක පැහැදිලිව පේනවා අපිට මේ කොටස හරිම ලේසියි B එනවා C not එක එනවා නෝ ගේට් එක නවා ඊට පස්සේ මෙතන සම්පූර්ණ බාර් එක එනවා මේක
වැඩිපුර යනවා. එතකොට 6ක් යනවා හිතනවා. ඔන්න නෝ ගේට් 6කින් අපි යන්නවා. හරි. එතකොට අපි ඊගාව මාතෘකාවටයි යන්නේ. ඊටාම ලේසි කොටසකටයි නැවත අපි අවතීර්ණ වෙන්නේ. මේ පාඩම එකපාරක් ඔළුවට ගත්තාම ජීවිතේටම අමතක නොවන පාඩමක් ළමයි. හරිද? ඒ කියන්නේ මේක පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ ලොජිකල් හරිම ලොජිකල් පාඩමක්. ඔයා මේ concept එක ඔළුවට දාගත්තාම වගේ ඔයාලට හරි ලේසියෙන් මේ පාඩම මතක තියාගන්න ලේසි කියන්නේ ඇත්තටම ලේසි මේ කොටස. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න මේක. හරිම ලේසි තේරුම් ගත්තට පස්සේ. පාඩම් කරන්න දෙයක් නැහැ. හරිම ලේසි. හරි. එහෙනම් අපි ඊගාවට පාඩම ගම් අනුමාත්‍රකාව කරන්න. නැවත මාත්‍රකාව කරලා යන්නේ. දැන් අපි ඔන්න සර්වධාරක කොටස මෙතනින් අපි ඉවර කරනවා. එහෙනම් ලියා ගන්න තවත් මාත්‍රකාවක්. හරිම ලේසි. මෙන්න. මාතෘකාවක් ලියා ගන්නවා. සත්‍යතා වගුවක් ඇසුරින් බූලියානු ප්‍රකාශන ලබා ගැනීම. සත්‍යතා වගුවක් ඇසුරින් බූලියානු ප්‍රකාශන ලබා ගැනීම. සත්‍යතා වගුවකින් කොහොමද බූලියානු ප්‍රකාශන ගන්නෙ? මේ සඳහා අපිට තියෙනවා ක්‍රම දෙකක්. හතර මත තියාගන්න. බූලියානු සත්‍යතා වගුවකින් අපිට බූලියානු ප්‍රකාශනයක් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි sum of product term. SOP ප්‍රකාශන. මොකද්ද? sum of product term. SOP ප්‍රකාශන. ඒක සිංහලෙන් කියන්නේ sum product. sum of product. product වල එකතුව. product කියන්නේ ගුණිතය. ගුණිතයන්ගේ එකතුවක්. sum of product ආකාරය. දැන් සත්‍යතාව වගේ අපිට SOP ආකාරයට ගත්ත කියන්නේ තමයි POS product of sum. POS product sum වල product එකක්. කියන්නේ එකතුවන්ගේ ගුණිතයක්. හරිද? එකතුවන්ගේ ගුණිතය. එකමද ධ්‍යාන. එතකොට මෙතනදී හරිද? SOP ප්‍රකාශන වලදී අපි මේ දෙක වෙන වෙනම කතා කරනවා කියලා ඉතලා ලියන්න කොහොමද? සත්‍යතාව වගුව අසුරගෙන බූලියානු ප්‍රකාශන ලබා ගැනීම. මේ සඳහා ක්‍රම දෙකයි. එක SOP ප්‍රකාශන, දෙක POS ප්‍රකාශන. එතකොට SOP ප්‍රකාශන කියලා කියන්නේ ගුණිතයන්ගේ එකතුව. POS ප්‍රකාශන කියන්නේ එකතුවන්ගේ ගුණිතය. හරි ඒක ලියාගමු. අද අපි 7:00ට ක්ලාස් එක ඉවර කරනවා. අද ගොඩාක් උදා කරන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද 7:00 වෙද්දී අපේ ක්ලාස් එක ඉවර කරනවා. 7:30 වෙද්දී ක්ලාස් එක ඉවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. රෙකෝඩ් එක මම YouTube එකට පස්සේ අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම ලින්ක් එක ෂෙයා කරනවා ඔයාලගේ group වලට WhatsApp group වලට. හරිනේ. හරි. එහෙනම් SOP ප්‍රකාශන කියන්නේ මොනවද? SOPs කන්වර්ට් කරන්න තියෙනවා අපි ඒවා පස්සේ කතා කරමුකෝ. මේ බලන්න SOP ප්‍රකාශන. SOP ප්‍රකාශන.
මෙතනදී මේ බලන්න සතතාවකෝකෙන් කොහොමද ස්වප් ප්‍රකාශන ගන්නෙ? මොන මම සතතාවකෝක කියනවා A B C ආදානයන් F ප්‍රතිදානය දෙකේ තුන්වෙනි බලය 8යි 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1 right මොන output එක මෙන්න output එක අපි හිතමු නිකම්ම output එක දෙනවා 0.103යි 0.0යි 1 කියන හිතන්නේ හරි මොකද අපිට දීලා තියෙන්නේ පොස්ට් ප්‍රකාශනයේදී හොඳට මතක තියාගන්න පොස්ට් ප්‍රකාශනයේදී අපි ගන්නේ ස්වප් ප්‍රකාශනයේදී අපි ගන්නේ එකට අදාළව ඔන්න එකට අදාළව output එක තමයි අපි මෙතනදී ලියන්නේ හරි එකට අදාළ output එක ලියන්න විභාගෙදි එහෙම ඊතල ගන්න එපා එකට අදාළ output එක තමයි ගන්න දැන් මෙතන ඔයගොල්ලන්ට පෙන්වන්න තමයි මේ දැම්මේ එහෙනම් ලියන්නේ කොහොමද මේ බලන්න මෙන්න බිඳුව එක බිඳුව කවගේද A B C ගේ බිඳුව අපි බාර ලියන ඕන A bar B C bar නොට් එක දාන්නේ මොකද A not B not B C not කියලා මෙතන බිඳුව වෙද්දී දැන් මෙතන බලන්න මේ A bar B C A bar B C මෙතන A B bar C bar මෙතන එකේම තුනක් නේ එහෙනම් A B C ඔන්න පද හතරක් ආවා එකට දාලා පද හතරක් ආවා හරි ලේසි ඊට පස්සේ මොකක්ද මේක ලියන්නේ අපි මේ ගුණිතයන් නෙමෙයි තියෙන ගුණිතයන් and ඒවා තියෙන නේද ඒවා එකතුව එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රකාශනයේ F සමානයි A bar B C bar ධන මොකද එකතුවක් නේ product of sum of product ගුණිතයන්ගේ එකතුව එන්න මේ ඔක්කොම ගුණිතයන් ඒකේ එකතුව එකතු වෙන්න ඕන B C ධන A B bar C bar ධන A B C ඔන්න ඕකට අපි කියනවා මොකක් කියලාද ස්වප් ප්‍රකාශනය කියලා min terms max terms කියලා අපි කියනවා හරි ලේසි පොස්ට් ප්‍රකාශනවලදී එකට දාලා ඔය output එක ගන්න එක වෙන output එකට දාලා ලියනවා අපි මගලා ලියා ගන්න ඕන හරි මේ බලන්නකෝ එතකොට ඇත්තටම AND gate ගොඩකුයි තනි OR gate එකකුයි නේ තියෙන්නේ මෙතන. ඒ කියන්නේ ඇත්තටම එන්නේ මොකද්ද මේ වගේ AND gate ගොඩාක් එනවා. AND gate ගොඩක් තියෙනවා මේ වගේ. AND gate ගොඩක් තනි OR gate එකට සම්බන්ධලා තියෙනවා මෙහෙම. කොහොමද? හරි.
පැහැදිලි වෙනවද කියන දේ ඉතාම සරලව මේක තේරෙනවා. ඔය විදිහට තමයි ස්වප් ප්‍රකාශනය ගන්න. ඊගාවට කියලා දෙන්න යන්නේ පොස් ප්‍රකාශනය ගන්න විදිහ. හරිද? මම මේ සත්‍යවගුම පාවිච්චි කරනවා. ඔයා ආයෙ පාරක් අඳින්න වෙනවා ඔයාලට. වගුව ආයෙ පාරක් ඇඳ ගන්න වෙනවා. හරිද? මට මේ වගුවම ආයෙ පාවිච්චි කරන්න පුළුවන් මේ කාර්යය සඳහා. හොඳට මතක තියාගන්න සත්‍යතාව වගුවක හැම වෙලේම මේ ප්‍රකාශන දෙක සමාන වෙනවා. ඕනම සත්‍යතාව වගුවක ස්ටොප් එකට පොස්ට් එක සමාන වෙනවා. අපි කතා කරන්නේ පොස් ප්‍රකාශනය. පොස් ප්‍රකාශනයක් ගන්න හැටි. product of sum පොස් ප්‍රකාශනය. අන්න එතනදී ළමයි ගන්න අපි බිඳුවට අදාළව. මේ බලන්න. දැන් අපි අතන ගත්තේ ස්ටොප් එකේදී ගත්තේ මොකට අදාළද? අදාළවද? එකට අදාළව. මෙතනදී ගන්නේ බිඳුවට අදාළ අගය. output එකයි සලකා බලන්න. ඒ වගේම ලියන ක්‍රමෙත් වෙනසක් තියෙනවා මෙතනදී. අපි ලියන ක්‍රමෙත් වෙනසක් තියෙනවා ළමයි. මේ බලන්නකෝ. මෙයාට පැහැදිලි වෙන්නයි වගු දෙකකින් ලියන්න කිව්වේ. නැත්නම් අපිට එකම වගුවේ වුණත් මෙතන අර අපි තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි මේ දෙක ලියන්නේ. නැත්නම් අපිට එකම වගු වුණත් පාට දෙකකින් ලියුණා හරි දැන් පෑන් දෙක මේකේ දින වෙන්නේ. විභාගෙදී හිම කරන්නේ කොහොමද? හරි මෙතන මේ තේරුම් ගැනීම පහසුව සඳහා මෙතන මේ කරන්නේ මේ එකම වගුව මම පාවිච්චි කරන්නේ. බලන්නකෝ. එතකොට මෙන්න මේ ලියන විදිය. අන්න මෙතනදී ලියන්නේ අපි A ධන B ධන C. දැන් අතර එනවා ධන. A ධන B ධන C. අරකේ එක මාරු වෙනවා. අරකේදී අපි බිඳුවට ගත්තේ බා නේද? මේකෙදී එකට තමයි බා ගන්න. අර ක්‍රමයේදී. මෙතනදී ගන්නේ හරි මේ බලන්න ඕන්න. A ධන B ධන C බා. මොකද එකද මෙතන? A ධන B ධන C බා. මෙතන බලන්න මේ A බා ධන B ධන C බා. A බා ධන B ධන C බා. මෙතන බලන්න. A බා ධන B බා ධන C. මොකද ලේසි කොටස්. හරිද? ඊට පස්සේ අපි මේක ලියනවා අර වගේ output එක. දැන් මේක අපි post ප්‍රකාශන ලියන්නේ. මෙන්න බලන්න. A ධන B ධන C වරක් අපි කියන end එක නිසා වරහන් දානවා. ඒතර end එක තමයි මෙතන එන්නේ. කලින් මෙතන ආවකද O එක. ගුණිතයක්නේ. මේ එකතු අංග ටිකේ ගුණිතය. ඒකයි මෙතන මේ කියන්නේ product of sum. sum වල product එක. ඒ කියන්නේ මේ එකතුවේ ගුණිතය. එහෙනම් A ධන B ධන C බා C not වරක් A බා ධන B ධන C බා වරක් A බා ධන B බා ධන C. අන්න ඒ විදිහට තමයි මේකේ ප්‍රකාශනය ලැබෙන්නේ. පැහැදිලිනේ? එතකොට ස්වප් ප්‍රකාශයට ඕනම සත්‍යවක ස්වප් ප්‍රකාශයට පද ගණන වෙනස් වෙන්න පුළුවන්. ඒක දාන්න නෑ. ස්වප් ප්‍රකාශයට පොස් ප්‍රකාශනය සමානයි. ඒත් මත තියන්න. ඒ කියන්නේ මේ දෙකෙන්ම නිරූපණය වෙන්නේ එකම තර්කණය. හරි ඔයගොල්ලන්ට තනියම ලියන්න එකක් දෙනවා දැන් මම. මේ බලන්න. හැමෝම මේ සත්‍යතාවක ඇඳගෙන වෙන වෙනම පොස් ප්‍රකාශන සහ ස්වප් ප්‍රකාශන ලියන්න. වෙන වෙනම. ඔන්න මම මේ අවුට්පුට් එකත් පදත් වෙනස් කරනවා මෙතන. කොලම් එකක් වෙනස් කරනවා. output insert කියලා ගන්නවා. මෙතන ආදාන xy කියලා ගන්නවා. sorry. බෑ ඒක ගන්න දැන් insert කියලා ගත්තොත්
කවන්නේ ABC එක ගන්නකො මේ බලන්න මම දෙනවන්ට මෙහෙම 1 බිංදුව 1 කියන වැඩි නේද තව එකක් මායින් කරන්න හරි හරි ඔන්න ඔහොම දීලා තියෙනවා හරි මේකේ සොප් ප්‍රකාශන සහ පොස් ප්‍රකාශන ලියන්න බලන්න වෙන වෙනම ඉසට් සඳහා අදාළ සොප් එකයි පොස් එකයි සත්‍ය ඔක දැනගෙන ඉස්සලා අපි සොප් ප්‍රකාශන ලියන්නේ ඉස්සලා මේකෙන් ගන්න පුළුවන් ඊට පස්සේ ලියන්න පොස් ප්‍රකාශන හරි අපි බලමු මේ බලන්න අපි ඉස්සලා බලමු සොප් ප්‍රකාශනය මෙන්න එකට දාලව ගන්න සොප් එක නේද පොස් එක ගන්න බිංදුවට දාලා ඒක මතකයි නේ ඔයාලට next term and min term හරි min term එක ඉස්සලා අපි ගන්න මේ බලන්න එතකොට z වලට අදාළව අපි ගන්නව නම් මෙතනදී a bar b bar c bar ධන මෙතන a bar b bar c a bar b bar c ධන ආයක තියෙන මෙතන a bar b c ධන ආයක තියෙන මෙතන a b bar c ධන ආයක තියෙන මෙතන a b c ඔන්න සොප් ප්‍රකාශනය ඊට පස්සේ අපි ගත්තොත් පොස් ප්‍රකාශනය මෙන්න මෙතන ඒක තමයි තියෙන්නේ නේද ප්‍රශ්න නැහැ මෙතන මේ බලන්න a ධන b බා ධන c වරක් මෙන්න n මෙතන a බා ධන b ධන c මොකද සමහරවිට පටල ගන්නවා පටල ගන්න එපා මෙතන ඊගාවට a බා ධන b බා ධන c බිංදුවට අදාළවයි අපි පොස් ගන්නෙ එකට අදාළවයි සොප් එක ගන්නෙ පැහැදිලිද තේරුණාද මොකද ලියා ගන්න බලන්න ඔයගොල්ලෝ උත්තරේ එන්නේ නැති මම හිතන්නේ ඔයගොල්ලෝ මේ විදිහට මේ උත්තරේ ගන්න ඇති අද දිනේ අපි කතා කරේ ඊටම පොඩි කොටසක් ඒ කියන්නේ
මේක නම් කොහොමත් ලේසි මූලික කොටසක් මේ අපි කතා කරේ. අපි මේක කලින් කතා කරපු අර සාරද්වාර භාවිතය කියන එක හරිය වැදගත් වෙනවා විභාගයේ. මේවත් විභාගයේ වැදගත් මේ හැකියාව. හරි. ඒතර අපි ඊගව දවසේ අපිට කතා කරන්න පුළුවන් පොස්ට් ප්‍රකාශන අතර පරිවර්තන සහ කානෝ සිතියම් ගැන කානෝ මැප්ස්. මේ බූලියන් ප්‍රකාශන සුළු කරන්න තව ක්‍රමයක් තියෙනවා නේද මං හිතා. බූලියන් න්‍යායයන් සහ න්‍යායයන් භාවිත කරලා සුළු කිරීමට අමතරව කානෝ මැප් එකක් භාවිත කරලා වඩාත් පහසුවෙන් අපිට සුළු කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් කානෝ මැප් එකක් අනිද්දී ගෲප් කරන්න ඕන අපිට ඒ ගෲප් කරන නීති මොනවද? කානෝ මැප් එක අඳින්නේ කොහොමද? ඒ ටික අපි ලබන සතියේ සාකච්ඡාවට ලක් කරනවා. නම් ඕගලන්ට ඔන්ලයින් මම පේපර් එකකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද විභාගේ ප්‍රැක්ටිස් වෙන්න. හරි. එහෙමනම් අද අපි පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයගලන්ට රෙකෝඩින් එක පස්සේ නැවත බලන්න අවස්ථාව දෙනවා. ඔයාලටම සුබ රාත්‍රියක් ළමයි.